නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ ප්‍රංශයේ පදිංචි පින්වත් දියණියක් විසිනුයි. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් වීම නිමිත්තෙන් මේ තාක් කරුණාවෙන් අධ්‍යාපනය ලබා දුන්න සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට පින්පෙත් අනුමෝදනා පිණිස, ආධුනිකත්ව පුහුණුවීම සඳහා අවස්ථාව ලබා දුන්න ඒ සියලුම මහත්ම මහත්මීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, පුණ්‍යානුමෝදනා කිරීම, තමන්ගේ ආදරණීය දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම කියන උදාර අරමුණිමුයි ඒ පින්වන්ත දියණිය විසින් අද දවසේ ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනේ, ගුණධර්ම වැඩීම පිණිසම ධර්මයේ දේශනා කරපු ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනය තුළ තව කෙනෙකුට ගුණධර්ම දියුණු කරගන්න බොහෝසේ උපකාර වන දෙයක් ධර්මදානය. ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට ඒ ධර්ම ශ්‍රවණය නිසාමයි ගුණයක් දියුණු කරගන්න ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය නිසාමයි පිනක් දහමක් කරගන්න ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය නිසාමයි චතුරාර්ය සත්‍ය ගැන අහන්න ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය නිසාමයි නිවන් මඟක් ගැන අහන්න ලැබෙන්නේ. ඒ නිවන් මඟ දියුණු කරගන්න අවකාශ ලැබෙන්නේ. ඒ නිසා සියල්ල ධර්මයෙන් ලැබෙන නිසා ධර්මයේ දන් දීම මේ බුද්ධ ශාසනය හඳුන්වන්නේ අමෘත දානය. අද අමෘත දානය දෙනවා මේ පින්වන්ත දියණිය විසින්. බොහෝම සතුටු වෙන්න. අද දේශනාවේදී අපි ඒ යමා නිවන් දුටු අරහත් තෙරණිවරු දේශනා මාලාව අනුපිළිවෙල දේශනාවක් විදිහට අපි කරගෙන ඉන්නේ. ඉතින් මේ දේශනා මාලාවේදී අද කතා කරන්න තියෙන්නේ අපිට සීසූපචාලා කියන අරහත් තෙරණියගේ චරිතාපදානය. චාලා, උපචාලා, සීසූපචාලා. මේ තුන්දෙනාම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරියෝ. වංගන්ත කියන බමුණාටත් සාරී කියන බැමිණේටත් දාව මේ ලෝකෙට උපන්න අය. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කල සහෝදරියෝ තුන්දෙනා. අපේ සාරිපුත්තයන් වහන්සේ ගෞතම ශාසනය පැවිදි වෙලා මේ බුදු සසුනේ උතුම් රහතන් වහන්සේ නම බවට පත් වුණාට පස්සේ ඒ පවුලම, මේ පවුලේ හිටපු හැම දෙනාම පාහේ ධර්මයට යොමු වුණා. ඇත්තෙම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරයෝ තුන්දෙනා, චුන්ද, උපසේන, රේවත, ඒ තුන්දෙනා වහන්සේම රහතන් වහන්සේලා. චාලා, උපචාලා, සීසූපචාලා අරහත් තෙරණිවරු. සාරී බැමිණිය මේ බුද්ධ ශාසනය තුළ උතුම් ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වුණා. ඉතින් අපි ඉගෙන ගන්නේ අද සීසූපචාලා තෙරණිය ගැන. අපි මීට පෙර දවස් දෙකේදී චාලා, උපචාලා කියන අරහත් උත්තමාවියන් ගැන ඉගෙන ගත්තා. මේ සීසූපචාලා තෙරණිය කියලා කියන්නේ බුද්ධ ශාසනය පැවිදි වෙලා ඊටාම කෙටි කලකින්
පුණ්‍ය වාසනා තිබුණු නිසා අරහත්ත්වයට පත් වුණා. ඒ අරහත්ත්වයට පත්විච්ච සීසෝපචාලා තෙරණිය වර්ණනා කිරීමේ ගාථාවකුයි ආරම්භක ගාථාව විදිහට තියෙන්නේ. භික්ඛුනී සීල සම්පන්නා ඉන්ද්‍රියේසු සුසංවුතා අධිගච්ඡේ පදං සන්තං අසේචනක මෝජවං. ඒ භික්ෂුණිය හරීම සිල්වත්. ඉඳුරන් සංවර කරගෙනයි ඇය ඉන්නේ. ස්වභාවයෙන්ම මිහිරි වූ නිවන් රස ඇය සාක්ෂාත් කළා. ඒ නිවන් රසය ගැන කිව්වේ ස්වභාවයෙන්ම මිහිරි වූ නිවන් රස. අමිහිරි කිසිවක් නිවනේ නැත. නිවන කියලා කියන්නේ දුක් කරදර පීඩා කිසිවක් නැති තැන. ඉපදීම නැති තැන. නාකිවීම, මරණය, ලෙඩ දුක් නැති තැන. ප්‍රියයන් අහිමිවීම, අප්‍රියයන් හා එක්වීම නැති තැන. ශෝක වැළපීම් දුක් දුම්නස් කිසිවක් නැති තැන නිවන. ඒ ස්වභාවයෙන්ම රසවත්. ස්වභාවයෙන්ම මිහිරි රස ඇති නිවන් රසය තමයි කියනවා ඇය සාක්ෂාත් කළේ. නිවන පසක් කළ සීසෝපචාලා තෙරණී මේ සිදුවීම වෙද්දී වැඩ හිටියේ සැවැන්නුවර භික්ෂුණී ආරාමයක. ඉතින් එදා ඒ භික්ෂුණිය උදේවරුේ සිවුරු පොරවාගෙන පාත්‍රා සිවුරු අරගෙන සැවැන්නුවරට පිණ්ඩපාතේ වැඩියා. සැවැන්නුවර ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩලා ලැබිච්චි දානේ වළඳලා දහවල් කාලේ ගත කරන්නට හිතාගෙන ඇය පිටත් වුණේ අන්දවනේට. අන්දවනේ කියලා කියන්නේ මුනිවරුන්ගේ වනයේනේ. මුනිවරයෝ ඵල සමවත් සුවයෙන් වැඩ හිටපු වනාන්තරේ අන්දවනේ. සීසුපචාලා භික්ෂුණියත් සමාපatti සුවයෙන් විවේකයෙන් වැඩින්ට දහවල් දානෙන් පස්සේ වැඩම කළා අන්දවනේට. අන්දවනේ ඇතුළටම ගියා. එක්තරා රුක් සෙවණක දහවල් කාලේ ගත කිරීම පිණිස පළඟක් බැඳගෙන ඇය වාඩි වුණා. මේ ඔක්කොම බලාගෙන ඉන්නවා වසවර්ති මාරයා. මාරයා කල්පනා කළා මේ භික්ෂුණිය තනි පංගලමීමයි රුක් සෙවණට ආවේ. ළඟපාත වෙන කවුරුත් පේන්නත් නැහැ. ස්ත්‍රියාවක් අන්දවනය කියන මේ ඝන වනාන්තරේ තනියම ඉන්නවා. ඇයව බයවද්දන්ට හොඳ අවස්ථාව. ඇයව බය කරන්න ඕන, කෙලෙස් බිය ඇයට ඇති කරවන්න ඕන. මේ බය කියලා කියන්නේ පින්වතුනි මාරයා මේ තැන්වලදී කරන්නේ කෙලෙස් බීතිය ඇති කරන එක. කෙලෙස් බීතිය ඇති කරනවා කියලා කියන්නේ මොකද්ද? කෙලෙස් ගොඩට ඇදලා දාන එක. යලි සසරට ඇදලා දාන එක. සසරට ඇදලා දානවා තරම් බයක් මේ ලෝකෙ වෙන නෑනේ. සංසාරේ යද්දි තමයි ඔක්කොම බය තියෙන්නේ. සංසාරයට කෙනෙක් වැටුණා නම් සසරට වැටිච්ච කෙනාට ඉපදීමේ බය හටගන්නවා. මොකද්ද ඉපදීමේ බය? උපන්නනම් නාකිවීමේ බය එනවා. අනිත් අයගේ කෙස් පැහිලා තියෙනවා දකිනකොට Tamanටත් හදවතට බයක් එනවා. මටත් දැන් 30 පැන්න 35 පැන්න මගෙත් කෙස් පැහැවිදෝ. අනිත් අයගේ දත් ගැලවෙනකොට Tamanටත් Taman ගැන හිතනවා. මගේ කටේ දත් ගැලවේවි. මගේ හමත් වැහැරේවි. මාත් උත්පල වේවි. ජරා බය තියෙන්නේ සසරේ. එක්කෙනා ලෙඩ වෙනකොට Tamanටත් බයක් හට ගන්නවා. මටත් කැන්සර් හැදෙයිද? මටත් කොරෝනා හැදෙයිද? මටත් වෙන ලෙඩ හැදෙයිද? මගෙත් සීනි නගීද? මටත් කොලෙස්ටරෝල් වත් එයිද? මේ ලෙඩවීමේ බය සසරේ තියෙන එක. අනිත් අය මෙරි යනකොට Tamanට බයක් හට ගන්නවා. මා කරත් මරණේ ඒවි. මරණ බය සසරේ තියෙන එක. ප්‍රියයෝ වෙන් වෙනකොට අනිත් කෙනෙකුගේ දරුවෝ අනිත් කෙනෙකුගේ ඥාතීන් අහිමි වෙනකොට Tamanටත් බයක් හට ගන්නවා. මං ආදරය කරන අයත් මෙරිලා යයිද? ප්‍රියයන් වෙන්වීමේ බය, අප්‍රිය දෙයට මුහුණ දීමේ බය සසරේ තියෙන්නේ. ශෝක බය, වැළපීමේ බය, දුක් දුම්නස් බය හැමදේම සසරේ. සංසාරයට ඇදලා දැමීම තමයි බිහිසුණුම බය ගැන්වීම.
බිහිසුණුම තැති ගැන්වීම කියලා කියන්නේ සසරට ඇදලා දාන එක. මාරයා ඉන්නේ සංසාරයට ඇදලා දාන්නට. මාරයා වේශයක් මවාගෙන ආවේ. ඇවිල්ලා අපේ සීසූපචාලා භික්ෂුණියට කියනවා කස්සනුතුම් භික්ඛුනි පාසණ්ඩං රෝචේසීති. ඒයි භික්ෂුණී ඔයා කොයි තාපසයාගේ මතවාදයටද කැමති? කොයි තාපස මතවාදද ඔයා ආසා? නක්වාහං ආවසෝ කස්සචි පාසණ්ඩං රෝචේමීති. ආයුෂ්මත මට ඔය කොයි තාපසයාගේ මතේවත් ඕනේ කිව්වා. ඒ කිව්වේ සීසූපචාලා භික්ෂුණී. ඈ කියනවා ඔය කොයි තාපසයාගේ මතේවත් මට නම් වැඩක් නැහැ. මාරය අහනවා ඒ මොකද? ඒ මොකද කොයි තාපසයාගේ මතවාදෙත් රුචි නොකරන්නේ? හිස මුඩු කරලා නේද ඉන්නේ? ශ්‍රමණියක් වගේ පේන්නේ. කවුරු දෙසාද ඔය කේස කලාපේ කපලා හිස මුඩු කරගත්තේ? තාපසයෙකුගේ මතවාද වලට කැමති නෑ නේද? මොකක්ද මේ මෝඩියෙක් වගේ හැසිරෙන එකේ තේරුම? එහෙම ඇහුවා මාරයා. මාරයාට උවමනා වුණේ මේ පුරුදු කරන මාර්ගය ගැන සැක උපද්දන්ට. මෝඩියක් වගේ මේ කැලේ ඇතුළට ඇවිල්ලා කෙස් ඉවත් කරලා ඉන්නේ කාවු දෙසාද? එහෙම නිකන් අර තමන් පුරුදු කරන මාර්ගය ගැන සැක උපද්දන්ට මාරයා මෙහිම වචනයක් කිව්වා. එතකොට මේ භික්ෂුණිය කියනවා මේ බුදු සසුනෙන් පිට තමයි ඔය තාපසයෝ ඉන්නේ. තාපසයෝ කියලා කියන්නේ මතවාදවල ගිලිලා ඉන්න පිරිසක්. මතවාදවල ගිලිච්චි ඔවුන්ගේ ධර්ම වලට මං කැමති නෑ. හැබැයි ධර්මයක් තෝරා ගන්නට ඒකුන් එකෙක්වත් දක්ෂ නෑ. අත්තිසක්්‍ය කුලේ ජාතෝ බුද්ධෝ අප්පටි පුග්ගලෝ. මාරය ශාක්‍ය වංශයේ පහළ වී වදාළ ලොව කිසිවෙකුට සමාන නැති බුදුරජාණන් වහන්සේ ඉන්නවා. බුද්ධෝ අප්පටි පුග්ගලෝ. මේ ලෝකේ කිසි කෙනෙකුට සමාන නැති බුදු සමිඳුන් ඉන්නවා නොවේ. සබ්බා බිභූ මාරනුදෝ සබ්බත්තම පරාජිතෝ. උන්වහන්සේ හැම දෙයක්ම අභිභවනය කළා. මාර සේනා නිරපා දැම්මා. හැම තැනදීම අපරාජිතයි. දැන් මේ මාරයාටම මරු පෙරදූ මුනිදුන් ගැන, අසහාය මුනිදුන් ගැන, ඒ අසහාය මුනිදුන්ගේ ශ්‍රාවක දුවක් කියනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ මරු පරදා ජයගත්තේ. ඒ ජයගත්ත මුනිදුන්ගේ දුහිතෘ භාවයට පත්වෙච්චි අරහත් උත්තමාවියක් මාරයා පරාජය කොට තමන්ගේ පියරජාණන් ගැන කියන අපූරුව හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ ගැන කියනවා කිසිවෙකුටවත් සමාන නැති බුදුරජාණන් වහන්සේ හැමදේම අභිභවනය කළා. මාරයාගේ සේනා පරාජයට පත් කළා. බුදුරජාණන් වහන්සේටයි මාරය කියන්නේ හැම තැනදීම අපරාජිත කෙනා කියලා. සබ්බත්ත මුත්තෝ අසිතෝ සබ්බං පස්සති චක්කුමා. මගේ බුදුරජාණන් වහන්සේ හැම දෙයකින්ම නිදහස් වුණා මාරය. ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් රහිතයි. දහම් ඇස් ඇති ඒ බුදු සමිඳුන්ට හැම දෙයක්ම පේනවා. මේ ලෝකේ හැම දෙයක්ම දකින්න කෙනා කියලා යමෙකුට කියනවා නම් කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. ලෝකේ ඇස කියලා යමෙකුට කියනවා නම් කියන්න තියෙන්නේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේටයි. චක්කුමා කියලා කියනවා නම් කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. ඒ භාග්‍යතුන් වහන්සේ අතීත අනාගත වර්තමාන කියන මේ ලෝකය තුල නොදුටු කිසිවක් නැත්තේය. නවිඥානම ජානිතබ්බං අවබෝධ නොකළ කිසිවක්ද නැත්තේය. සබ්බං අභිඥාය යදත්ථ ඤෙය්‍යං ලෝකේ තතු ඒ අයුරින්ම අවබෝධ කළෝ වනාහි අපගේ බුදුරජාණන් වහන්සේමය. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඒ තථාගතයන් වහන්සේට තථාගතෝ තේන සමන්ත චක්කු සියල්ල දකිනා ඇස කියා
මේ ලෝකේ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට තමයි එහෙම කිව්වේ. සබ්බකම්මක්ඛයං පත්තෝ විමුක්තෝ උපදි සංඛයේ. මාරය උන්වහන්සේ හැම කර්මයක්ම ෂය කරලා නිවනටපත් වුණා. දුකෙන් නිදහස් වුණා. කෙලෙස් ගෙවලා දැම්මා. සෝමයිහං භගවා සත්තා තස්ස රෝචේමි සාසනන්ති. මාරය ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ. බලන්න බුදුරජාණන් වහන්සේ හඳුන්වපු විදිහ පින්වතුනි ශාස්ත්‍රුත්වය. ශාස්ත්‍රුන් වහන්සේව හඳුන්වන්නේ මේ කවරෙක්ද? තමන්ම ජයගත්ත, තමාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ජයගත්ත අරහත් මුනිවරයක්. රහතන් වහන්සේලා රහත් මුනිවරු ඊළඟට රහත් මුනිවරියෝ සිංහනාදයක් කරනවා. අපි මේ දේශනා මාලාවේදී නිතර සිහිපත් කළානේ සිංහනාදේ. මොකක්ද මේ සිංහනාදේ? බුද්ධාලෝකේ අනුත්තරා. ලෝකේ අනුත්තරීය උත්තමයන් වහන්සේ, ලෝකේ ශ්‍රේෂ්ඨම කෙනා, ලෝකේ ඉහළින්ම ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේමයි කියන සිංහනාදේ කරන්නේ ලෝකයට රහතුන්, රහත් උත්තමාවියන්. හැබැයි රහතුන් අඳුනා ගැනීම පිණිසමනේ අපි මේ දේශනා මාලාව දැන් කාලයක් තිස්සේ ඔබට කරන්නේ. මොකද හොර රහතුන් හැමතැනම. ඒ හොර රහතෙක් පස්සේ අහුවෙලා කෙනෙකුගේ ජීවිතේ මුලාවට පත් වුණොත් අපරාධේ. ඒ නිසායි අපි හැබැයි රහතුන් ගැන කාලයක් තිස්සේ ඔබට කියලා දෙන්නේ. හැබැයි රහතුන්, හැබැයි රහත් උත්තමාවියන් ගැන. හැබැයි රහතන් වහන්සේලාත් ඒ රහත් තෙරණීවරුත් සිංහනාද කළේ බුදුරජාණන් වහන්සේ අනුත්තරයි කියලා. ඉතින් ඒක හොඳට පේනවා මේ දේශනාවෙමුත්. සෝ මයිහම් භගවා සත්තා. මාරය ඒ බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මං ඔය එක එක තාපසයාගේ මතවලට නෙවෙයි ප්‍රිය කරන්නේ. මං ප්‍රිය කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයටයි කියලා සීසූපචාලා රහත් තෙරණි පිළිතුරු දුන්නා. එතකොට මාරයා කියනවා තෞතිසා යාම තුසිත නිම්මාන රති පරනිම්මිත වසවර්ති ආදී දිව්‍ය ලෝක තියෙන්නේ. ඒ වගේ ඉන්නවනේ දෙවිවරු. ඔයා ඉස්සර හිටියේත් ඒ දිව්‍ය ලෝකවලනේ. ඒතර මාරයා මේ කලින් කතාවකුත් කියනවා. මේ සීසෝපචාලා භික්ෂුණිය කලිනුත් හිටියේ ඒ දිව්‍ය ලෝකවල කියනවා. ඉතින් භික්ෂුණිය ඔයාට පුළුවන්නේ ඒ ලෝකවලම හිත පිහිටුවා ගන්නට. භික්ෂුණිය වදාලා ඒයි මාරය තෞතිසා යාම තුසිත නිම්මාන රති පරනිම්මිත වසවර්ති ආදී ලෝකවල දෙවිවරු ඉන්නවා තමයි. හැබැයි ඒ දෙවිවරු ගැන ගත්තහම ඒ දෙවිවරුත් මේ ස්වභාවයෙන් යුක්තයි කියනවා. ඒ දෙවිවරු එහෙම හිටියට කාලං කාලං භවා භවං සක්කායස්මින් පුරක්කතා. ඔය හැම දෙවි කෙනෙක්ම කලින් කලට භවයෙන් භවයට යන්නේ මේ පංච උපාදානස්කන්ධයම පෙරටු කරගෙන. අවීතිවත්තා සක්කායං ජාති මරණ සාරිනෝ. ඔවුන්ට මේ පංච උපාදානස්කන්ධය ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ බුදු කෙනෙකුගේ ධර්මයක් නැතුව. ඔවුන් ගමන් කරන්නේ ඉපදෙන මැරෙන සංසාරේ නොවේ කිව්වා. ඉපදෙන මැරෙන සංසාරයෙන් ඉවත් වෙච්චි ඒ සසර ගමන අවසන් කරපු උත්තමාවියක් මේ කතා කරන්නේ. ඒ උත්තමාවිය කියනවා මාරය දිව්‍ය ලෝක නම් තියනවා තමයි. ඒ දිව්‍ය ලෝකවල දෙවිවරුත් ඉන්නවා තමයි. ඒ හැමෝම කරන්නේ සක්කාය පෙරටු කරගෙන සසරේ අනේකනේ. සබ්බෝ ආදිපිතෝ ලෝකෝ සබ්බෝ ලෝකෝ පදීපිතෝ සබ්බෝ පජ්ජලිතෝ ලෝකේ සබ්බෝ ලෝකෝ පකංපිතෝ. මාරය ලෝකේ ගැන ඔබ දැනගත යුත්තේ මේ විදිහට. සබ්බෝ ආදිපිතෝ ලෝකෝ. මේ ලෝකේම කෙලෙස් වලින් ගිනි ඇවිලලා තියෙන්නේ. සබ්බෝ ලෝකෝ පදීපිතෝ. කෙලෙස් ගින්නෙන් ලෝකේ හැමතිස්සෙම දුන් දානවා.
සබ්බෝ පජ්ජලිතෝ ලෝකෝ ලෝකය කෙලෙස් නිසා කිනෙස් ගිනිදැල් වලින් වෙලි තියෙන්නේ. සබ්බෝ ලෝකෝ පකම්පිතෝ කෙලෙස් ඉදිරියේ හැම ලෝකයක්ම කම්පා වෙනවා. මේ ලෝකය කියලා කිව්වේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ලෝකය කියලා කියන්නේ කාරණා 6කට. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා ලෝකය කියලා කියන්නේ ඇයි? ලුජ්ජති නැසී වෙනසී යන නිසා. වෙනසීම ස්වභාව කොට ඇති නිසා ලෝකය කියා කියයි. කුමක්ද වෙනසීම ස්වභාව කොට ඇති ලෝකය? ඇස යනු ලෝකයයි. කන යනු ලෝකයයි. නාසය ලෝකයයි. දිව කියන්නේ ලෝකය. කය කියන්නේ ලෝකය. මනස කියන්නේ ලෝකය. ලෝකය කියලා කතා කරන ව්‍යවහාරය තුල අපිට තියෙන්නේ පින්වතුනේ වෙනම දැක්මක්. සුද්දාගේ විද්‍යාව අනුව ඉගෙනගෙන අපි ලෝකය කියලා හිතින් මවා ගන්න ගත්ත ගමන් අපට මැවෙන්නේ බෝල ගොඩක්. අපි ලෝක කියලා ඉගෙන ගත්තේ නොයෙක් ග්‍රහ වස්තු. අපිට උගන්වපු ලෝක යටතේ අපිට තිබුණේ ග්‍රහ වස්තු ටිකක්. අපි අඟහරු ග්‍රහයා කියයි, සෙනසුරු ග්‍රහයා කියයි, බ්‍රහස්පතිය කියයි, ප්ලූටෝය කියයි. ඕවා තමයි අපිට ලෝක විදිහට මතක් වෙන්නේ. නමුත් ලෝකය කියන එක සියල්ල දක්නා, සියල්ල දන්නා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට අර්ථකථනය කළා. ලෝකය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ඇහැ. ඇහැ කියන එක මේ ලෝකේ නොතිබ්බා නම් යම් කෙනෙකුට ඇහැ හට නොගත්තා නම් මෙහි කොච්චර රූප තිබුණත් රූපයත් එක්ක සම්බන්ධයක් ඔහුට නැහැ. කන හට නොගත්තා නම් ශබ්ද කියන එකත් එක්ක සම්බන්ධයක් නැහැ. නාසය කියන එක හට නොගත්තා නම් ගඳ සුවඳත් එක්ක සම්බන්ධයක් නැහැ. දිව නොතිබ්බා නම් රසත් එක්ක සම්බන්ධයක් නැහැ. කය නොතිබ්බා නම් මෘදු හෝ වේවා කර්කස හෝ වේවා පහසත් එක්ක සම්බන්ධයක් නැහැ. හිත හට නොගත්තා නම් හිතුවිලිත් එක්ක අරමුණුත් එක්ක සම්බන්ධයක් නැහැ. එහෙනම් ලෝකය මොකද්ද? මේ ආයතන 6. මේ ආයතන 6 ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා සබ්බම් භික්කවේ ආදිත්තං. මහණෙනි ඔය 6ම ඇවිලිලා තියෙන්නේ. 6ම ඇවිලිලා. ඇහත් ඇවිලිලා, කනත් ඇවිලිලා, නාසෙත් ඇවිදිලා, දිවත් ඇවිලිලා, කයත් ඇවිලිලා, මනසත් ඇවිලිලා. ඇහැට පේන රූපත් ඇවිලිලා, විඥානත් ඇවිලිලා, ස්පර්ශත් ඇවිලිලා, විඳීමුත් ඇවිලිලා. ඔක්කොම ගින්නක තියෙනවා. ඒ මොනවද ඒ ගිනි? ආදිත්තං රාගග්ගිනා. මහණෙනි ගින්න කියලා කියන්නේ රාගයටයි. මේ ලෝකේ ඇවිලිච්ච ගින්න රාග ගින්න. රාගයෙන් ඇවිලිලා. ඒ රාග ගින්න කියන ගින්නෙන් මේ සසර ගමන යන සත්‍යය නිදහස් නැහැ. ඇවිලිලා. ආදිත්තං දෝසග්ගිනා. ද්වේෂය කියන ගින්නෙන් ඇවිලිලා. ආදිත්තං මෝහග්ගිනා. මුලාව කියන ගින්නෙන් ඇවිලිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආදිත්තං ජාතියා ජරාය මරණේන ශෝකේන පරිදේවේන දුක්ඛේන දෝමනස්සේන උපායාසාති වදාමි. මහණෙනි ඉපදීම නම් වූ ගින්නෙන්, වයසට යෑම නම් වූ ගින්නෙන්, මරණය නම් වූ ගින්නෙන්, ශෝක ගින්නෙන්, වැළපීම් ගින්නෙන්, දුක් ගින්නෙන්, දොම්නස් ගින්නෙන්, සුසුම් හෙලීම් ගින්නෙන් කියන මේ 11 ආකාර ගිනි වලින් මේ ජීවිතේ හැමතිස්සෙම ඇවිල්ලා කියනවා තියෙන්නේ. කොහේ ගියත් ගිනි. මනුස්ස ලෝකෙත් ගිනි, දෙව්ලොවත් ගිනි, බඹලොවත් ගිනි, හැම තැනම ගිනි. ඒ නිසා තමයි මේ අරහත් උත්තමාවි කිව්වේ මේ ලෝකෙම කෙලෙස් වලින් ගිනි ඇවිදලා. බලන්න පින්වතුනි කෙලෙස් පීඩා කියන එක මේ සාංශාරික ගමනේ යන සත්‍ය උරුම කරගත් එකක් නේ.
කෙලෙසින්දමයි ගුටි කන්නේ. සරාගී හිතවිලි වලින් රාගයට අහුවෙලා කොච්චර විඳවනවද? රාගයට අහුවීම නිසා මේ ලෝකේ සත්වයෝ කොච්චර විඳවිල්ලක් විඳවනවද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ මනුස්ස ලෝකේ කතා පුවත්නේ අපිට අහන්න ලැබෙන්නේ. මේ මනුස්ස ලෝකයේ ඇතුලේ ওই රාගයට අහුවෙලා කොච්චර ප්‍රශ්න තියෙනවද? ওই රාගය නිසාම තමයි අනියම් සම්බන්ධතා ආදී මහා අරගල. රාගී පාලනයකින් තොර නිසා. ඒ පාලනයකින් තොර රාගය හේතු කරගෙන අනියම් සම්බන්ධතා මිනීමෙරුම් කලකෝලාහල ඔකෝම හට ගන්නවා. රාගගිනි. ද්වේෂය නිසා, හදිසි කෝපය නිසා මහා දරුණු ගිනි හට ගන්නවා. ඊළඟට මුලාව නිසා, මෝහය නිසා දැන් මුලාව මෝහයත් එක්කනේ ඔය ඔක්කොම ප්‍රශ්න, අන්තවාදී ප්‍රශ්න, ත්‍රස්තවාදීන්ගේ ප්‍රශ්න, ජාතිවාදී ප්‍රශ්න, මේ ඔක්කොම මෝහනේ. මෝහය නිසා අරගල. හැම තැනම අරගල තියෙන කෙලෙසින්දනේ. කෙලෙසින්ද එහෙන් ගුටි කනවා. කෙලෙසින්ද තමන්ගේ ජීවිතය අභ්‍යන්තරින් ගුටි කනවා. රාගය විසුනාම රාග ගින්නෙන් දැවෙනවා. ද්වේෂය විසුනාම ද්වේෂ ගින්නෙන් දැවෙනවා. මෝහය විසුනාම මෝහ ගින්නෙන් දැවෙනවා. ඊළඟට ඒක තමන්ට විතරක් ප්‍රශ්නිකුත් නෙමෙයි. බාහිරටත් ඒ ප්‍රශ්නේ යනවා. රාගින් ඇවිස්සිච්ච පුද්ගලයෝ සරාගීව කරන ඒවා නිසා බාහිරත් විඳවනවා. ද්වේෂෙන් ඇවිලිච්ච මිනිස්සු ද්වේෂය නිසා කරන ඒ වගේ බාහිරත් මිනිස්සු විඳවනවා. මෝහෙන් ඇවිලිච්ච අයෝ මෝහය මුල් කරගෙන කරන ඒවා නිසා බාහිර මිනිසුන්ට ප්‍රශ්න. දැන් ওই පාස්කු ප්‍රහාර ආදී ගත්තාම බලන්න. මෝහෙන් මුලා වෙච්ච මෝඩයෝ පිරිසක් හින්දා අහිංසකයෝ කී දෙනෙක් ජීවිතවලින් වන්දි ගෙව්වද? ඒ මෝඩයෝ මෝහ ගින්නෙන් ගිනි නොගත්තා නම් අද ඒ අහිංසකයෝ ටික තාම ජීවත් වෙනවා. මෝඩයෝ මෝහෙන් මුලා වෙලා මෝඩකම් කරනකොට ඒ මෝඩකමින් ඒ මෝඩයාත් වෙනසෙනවා, අහිංසකයොත් වෙනසෙනවා. එතකොට මේ එක ගින්න. ඊළඟ ගින්න තමන්ගේ ජීවිතේ උපන්නාට පස්සේ තියෙන ඔක්කොම අරගල. ඉපදීමේ ගිනි. ඉපදීමේ ගින්න කියන එක ගැන හිතලා බලන්න පින්වතුනි. නොයෙක් විදිහේ උපත් ගැන අපිට අහන්න ලැබෙන්නේ නැද්ද? සමහර අය උපදිනවා දෙන්නෙක් එකට බද්ධ වෙලා. මහා විඳවිල්ල. සමහර අය උපදිනකොටම ඒ අයට නොයෙක් ශාරීරික ආබාධ, එක්ක ශාරීරික විකෘති, නොයෙක් ප්‍රශ්න. ඉපදීමේ ගිනි. ඉපදීමේ ගින්න කියන එකෙන් කොච්චර විඳවනවද? සමහර දරු පැටව උපදිනකොටම බරපතල ලෙඩ. ඒ බරපතල ලෙඩේ නිසා එයා ගොඩාක් අමාරුවෙන් ශරීරේ පුරා බට ගහගෙන ඉපදීමේ ගින්න. නාකිවීමේ ගිනි අපිට හොඳට පේන්න තියෙනවා. ඒක විස්තර නොකලත් තේරුම් ගන්න පුළුවන්. නාකිවීමේ ගින්න. ලෙඩවීමේ ගිනි. ලෙඩවීමේ ගිනි බලන්න අපි යන්න ඕන බරපතල රෝගීන් ඉන්න වාට්ටු වලට. කොච්චර විඳවනවද? ලෙඩවීමේ ගින්න. මේ කාලේ ඒක අපිට හොඳට දකින්න පුළුවන් නේ. ඇහැට නොපෙනෙන වෛරසයක් හැම තැනම පැතිරෙනවා. ඒ පැතිරෙද්දී මිනිස්සු අන්ත අසරණ වෙනවා. ඒ ලෙඩේ, ඒ රෝගය, ඒ වෛරසය මිනිස්සුත් එක්ක සෙල්ලම් කරනවා. ප්‍රිය මනාප ඥාතින් අහිමි වී යනවා. මේක තමයි ව්‍යාධි ගින්න. ඊළඟට මරණීය ගිනි. ඔක්කොම අස්සේ අපි හැම දෙනාගේ ਸੰతాප, ඇඬුම්, කඳුළු මේ හැම දෙයක්ම ගින්නක්. සැනසෙල්ලක් නෙමෙයිනේ. ශෝකය කියන්නේ ගින්නක්. වැළපීම කියන්නේ ගින්නක්. දුක් දුම්නස් කියන්නේ ගිනි. සුසුම් හෙල ඇද ඉන්න වෙනවා කියන්නේ ගිනි. ඔක්කොම ගිනි. මේ ගිනි ඇවිලුනේ ඇසටයි. ඇස නම් වූ ලෝකයටයි. මේ ගිනි ඇවිලුනේ කන නම් වූ ලෝකයටයි. මේ ගිනි ඇවිලුනේ නාසය නම් වූ ලෝකයටයි, දිව නම් වූ ලෝකයටයි, කය නම් වූ ලෝකයටයි, හිත නම් වූ ලෝකයටයි.
සමහර ප්‍රශ්න හටගන්නකොට හිතෙන්නේ නැද්ද පින්වතුනි මෙව්වා දකින්ට අපේ ඇස් පව් කරලා තිබුණාද? අපිට එහෙම හිතෙන්නේ නැද්ද? ඇස් දෙක නොතිබ්බා නම් ඒ දේවල් අපට පේන්නේ. එහෙනම් මේ ගිනි අරගෙන ඉන්නේ කොතනින්ද? ඇස් දෙකෙන්. ගිනි අරගෙන ඉන්නේ කන් දෙකෙන්. ගිනි අරගෙන ඉන්නේ නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන්. මෙව්වා තමයි ගිනි ගත්ත දේවල්. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ ගින්න අඳුන ගන්න ඕන. යම්කිසි නුවණැති කෙනෙක් මෙය ගින්නක් කියලා අඳුන ගත්තා නම් ඒ තුලින්මයි ඒ කෙනා නිදහස් වෙන්නේ. නිදහස් වෙන්න මොකද්ද කළ යුත්තේ? එක් අවස්ථාවක දෙවි කෙනෙක් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ දෙවියා ප්‍රශ්න විදිහට ඉදිරිපත් කළේ මෙහෙම එකක්. අන්තෝ ජටා බහී ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කතංසු විජටයේ ජටන් කියනවා ස්වාමීනි අභ්‍යන්තරවත් ගැට බාහිරත් ගැට මේ ප්‍රජාවම ගැටෙන් ගැටේ වෙලී සිටි. ස්වාමීනී ගෞතමයන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අහන්නේ ගැට ලියාගන්නේ කොහොමද? එතකොට මේක ඇහුවේ කවුද? දෙවියෙක්. දෙවියෙක් තමයි කිව්වේ ඇතුළෙත් ගැටය පිටත් ගැටය කියලා. මේ ගැටය කියලා කිව්වේ කෙලස් ගැට. දෙවියන්ටත් ඇතුළෙත් ගැට නම් පිටත් ගැට නම් අපේ ගැන කවර කතාවද? ඒ අයටත් ගැට. මේ ගැට වලින් නිදහස් වෙන්න කැමති මං කොහොමද නිදහස් වෙන්නේ කියලා මේ දෙවිය ඇහුවා. කාගෙන්ද ඇහුවේ? දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ වන සත්තා දේව මනුස්සානං වූ අපගේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ගෞතමයන් වහන්සේ මේ ගැට ලියා ගන්න පිළිවෙල මට කියන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ නුවණැති මිනිස්සෙක් සීලේක පිහිටලා චිත්තංච පඤ්ඤංච භාවයන් සිතත් ප්‍රඥාවත් ධර්මයේ තුල වඩන්නේය. නුවණැති මිනිස්සෙක් සීලයක් තුල පිහිටලා සිතත් ප්‍රඥාවත් වඩනකොට ආතාපි නිපකෝ භික්ඛු කෙලස් තවන වීරියෙන් යුක්තව වාසය කරන තැනට සුදුසු ආකාරයෙන් නුවණ මෙහෙවා ගන්නට දක්ෂ කෙනා සෝ ඉමං විජටයේ ජටං මේ කෙලස් ගැට සියල්ලම ලිහා දමන්නේය. එහෙමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් කෙලස් ගැටේ ලියන්න නම් තියෙන්නේ පින්වතුනේ සීලයේ පිහිටන එක, සමාධිය දියුණු කරන එක, ප්‍රඥාව දියුණු කරන එක, ඒ සඳහා වීරියෙන් කැපවීමෙන් සිහිනුවණින් වාසය කරන එක. සරලවම කිව්වොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය මනවින් දියුණු කරන එක. සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි මේ ලෝකේ කියන්නේ අනුත්තර සංගාම විජය. කෙලෙස් යුද්ධයේ ජය ගන්න අනුත්තරීය දෙය. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්කන්ධ තුනකින් යුක්තයි. සීලස්කන්ධ, සමාධි ස්කන්ධ, ප්‍රඥා ස්කන්ධ. සීලස්කන්ධයේ යටතේ අංග තුනක් ගෙනෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔය තමයි සීලස්කන්ධය. සමාධි ස්කන්ධයේ යටතේ කාරණා තුනක් ගෙනෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ප්‍රඥා ස්කන්ධයේ යටතේ කරුණු දෙකක් යෙදෙනවා. සම්මා දිට්ඨි සහ සම්මා සංකල්ප කියන දෙක. එතකොට පින්වතුනි සාමාන්‍යයෙන් කෙනෙකුට බැලුවොත් එහෙම නිකන් හිතෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියන පිළිවෙලත් එක්ක නිකන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ ප්‍රඥා සීල සමාධි වශයෙන් නොවේ කියලා. නෑ ඒක එහෙම නෙවෙයි තේරුම් ගත යුත්තේ. නුවණ තියෙන මිනිස්සෙක් තමයි නුවණ මුල් කරගෙන බුදු කෙනෙකුගේ බණපදයක් ඇහෙනකොට චතුරාර්ය සත්‍ය ගැන යම් දැක්මක් ඇති කරගන්නේ. චතුරාර්ය සත්‍ය ගැන අහන්න ලැබෙනකොට නුවණක් තියෙන කෙනාට තමයි හිත පහදින්නේ. එතකොට ප්‍රඥාව තියෙන්න ඕන. ඒ ප්‍රඥාව මුල් කරගෙන තමයි චතුරාර්ය සත්‍ය දැක්මට කෙනෙක් එන්නේ. චතුරාර්ය සත්‍ය දැක්මට එනවා කියලා කියන්නේ දුක කියන්නේ ආර්ය සත්‍යයක්.
දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්. දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ ආර්ය සත්‍යයක් කියන දැක්මට එන්නේ නුවණක් තියෙන කෙනෙක්. නුවණ නැති මෝඩ තැනැත්තාට ඒක සමීප වෙන්නේ නැහනේ. නුවණින් තමයි ඒක කරන්නේ. නුවණින් ඒක කරාට පස්සේ තමයි ඒකේනා මේ සියලු දුක් වලින් නිදහස් වීම පිණිස, දුකේ හට ගැනීම ප්‍රහාණය කිරීම පිණිස, දුක්ඛ සමුදය වන නිවන සාක්ෂාත් කිරීම පිණිස ආර්ය අෂ්ටාංග මාර්ගය වන නිවන් මඟ වඩන්න පටන් ගන්නෙ. ඒතර ඒ සඳහා ප්‍රඥාවක් තියෙන්න ඕන. හැබැයි ඔහු වඩන්න පටන් ගන්නෙ මුලින්ම සීලයෙන්. සීලය හොඳට පිරිසුදු කරගන්නවා. සීලය පිරිසුදුව හදාගන්න කෙනෙකුට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන හදාගන්න කෙනෙකුට වෙන් කරලා අඳුන ගන්න හැකියාවක් තියෙන්න ඕන. මේ තමයි සම්මා කම්මන්ත, මේවා මිත්‍යා කම්මන්ත. මේ සම්මා වාචා, මේ මිත්‍යා වාචා කියලා වෙන් කර ගැනීම. ඒක කරන්නත් ප්‍රඥාව ඕන. එනිසා හැමතිස්සෙම ප්‍රඥාව පෙරට එනවා. ප්‍රඥාව පෙරට අරගෙන තමයි සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න තියෙන්නේ. මුලින්ම සීලය දියුණු කරලා සීලයෙන් ඇති කරගන්නා පිරිසුදු ජීවිතෙත් එක්ක විපිලිසර නැති හිතකින් සමාධියක් උපදවන්න පුළුවන්. විපිලිසර හිතකින් කවදාවත් සමාධියක් උපදවන්න බෑ. විපිලිසර නැති හිතෙන් සමාධිය උපදවන්න පුළුවන්. සමාධිය ඇති වූ කල්හි සමාධිමත් හිතේ පුළුවන් යම් කුසලයක් අඛණ්ඩව මෙනෙහි කරන්න. ආන් ඒ කෙනාට ප්‍රඥාව උපදිනවා. චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න අවකාශ ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක හරියට තේරුම් ගන්න ඕන දෙයක්. අපි මේ විදිහට තමයි නිවන් මඟ දියුණු කරන්නේ. නිවන් මඟ දියුණු කරගත්ත කෙනා තමයි මේ ඇවිලිච්චි ලෝකයෙන්, මේ දුන් දමන ලෝකයෙන්, මේ කෙලෙස් ගිනිදැල් විහිදෙන ලෝකයෙන්, කෙලෙස් වලින් කම්පා වෙවි ඉන්න ලෝකයෙන් නිදහස් වෙන්නේ. ඉතින් එහෙම නිදහස් වෙච්චි සීසූපචාලා කියන අරහත් උත්තමාවිය මාරයාට කියනවා මෙහෙම: අකම්පියං අතුලියං අපුතුජන සේවිතං බුද්ධෝච ධම්මං දේසේසි තත්තමේ නිරතෝ මනෝ. මාරය මේ කම්පා වෙන ලෝකේ, ගිනිගන්න ලෝකේ, කෙලෙස් දුම් වලින් මේ හැමතිස්සෙම පිරී පවතින ලෝකේ මගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අකම්පියන්, අකම්පිත කෙනෙක්, අසහාය කෙනෙක්, අතුලියන්. අතුලිය කියලා කිව්වේ උන්වහන්සේව සමාන කරන්න පුළුවන් වෙන කෙනෙක් නෑ. උන්වහන්සේ ඇසුරු කරන්නේ පෘථග්ජන නොවන සත්පුරුෂයෝ, අපුතුජන සේවිතං. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලස්සන ධර්මයේ දේශනා කළේ. මගේ මනසේ නිතර පවතින්නේ ඒ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තමයි මගේ මනසේ හැමතිස්සෙම පවතින්නේ. තස්සාහං වචනං සුත්වා විහරින් සාසනේ රතා තිස්සෝ විජ්ජා අනුපත්තා කතං බුද්දස්ස සාසනං. මාරය උන්වහන්සේගෙන් උතුම් වචන අහලා දැනගත්තමන් බුද්ධ ශාසනයේ මම ඇලී වාසය කළා. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ මෝහෙන්, මුලාවෙන්, අවිද්‍යාවෙන් මිදිච්චි මුනිවරු, මුනිවරියෝ සාක්ෂාත් කරපු දේ. ඇත්තට මේවට තමයි පින්වතුනි හැබෑම විද්‍යාව කියන්නේ. පළවෙනි විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙර ජීවිත ගත කරන පිළිවෙල දකින්න නුවණ. දෙවෙනි විද්‍යාව චුතූපපාත ඥානය. සත්වයෝ කර්මානුරූපව චුත වෙන උපදින විදිහ දකිනා නුවණ. තුන්වෙනි විද්‍යාවට කියනවා ආසවක්ඛය ඥානය. තමන්ගේ సంతානයේ කෙලෙස් කසට කිසිවක් නැත්තේය කියලා දකින නුවණ. මේවා කොහොම උපදව ගත්තේ? බුද්ධ ශාසනය තුලේ. මන්ත්‍ර විද්‍යාව ලබා ගත්ත බුදුසසුන සම්පූර්ණ කළා. සබ්බත් විහතා නන්දී. මාරය
හැම දෙයක් ගැනම තියෙන තණ්හාව මම නැති කරලා දැම්ම කෙනෙක්. තමෝ කන්දෝ පදාලිතු මෝහාන්ධකාරය අවිද්‍යා කෙලෙස් කඳ මං සිඳලා බිඳලා දැම්මා. ඒවං ජානාහි පාපිම නිහතෝ ත්වමසි අන්තක. මාරය ඔහේ මා ගැන දැනගන්න ඕනේ ඔය පිළිවෙලටයි. ඔය කාරණේදී නැසුනේ, කම්පා වුනේ, බියටපත් උනේ ඔහේ නොවේයි. මේ මම නොවේයි ඔහේ කිව්වා. ඔය කාරණේදී නැසුනේ. දැන් මාරයා මේ සීසුපචාලා තෙරණී ළඟට ආවේ සීසුපචාලා තෙරණීව බියවද්දන්ටනේ. ඇත්තටම මේ බිය ජනක අරමුණ ආවේ කා කරාද? මාරයා කරා. ලොමුඩහ ගැනීම පැමිණියේ කා කරාද? මාරයා කරා. සලිත වීම පැමිණියේ කා කරාද? මාරයා කරා. ඇයි හේතුව? මාරයා පැමිණියේ පින්වතුනි කෙලෙස් වලින් කම්පිත කරවන්න, කෙලෙස් වලින් බියවද්දන්න. හැබැයි කෙලෙස් වලින් කිසි කලෙකත් කම්පා කළ නොහැකි, කෙලෙස් වලින් බිය වෙද්දිය නොහැකි උත්තමාවියක් තමයි සීසූපචාලා තෙරණි. ඈ කෙලෙස් ඔක්කොම දුරු කරලා. ඈ මේ කෙලෙස් දුරු කිරීම ගැන කියනකොට බිය හටගන්නේ මාරයාටමයි. සලිත වීම හටගන්නේ මාරයාටමයි. කෙලෙස් වලින් ගිනි ගන්න ලෝකේමයි මාරයා ඉන්නෙත්. කෙලෙස් වලින් දුන් දමන ලෝකේමයි මාරයා ඉන්නෙත්. කෙලෙස් වලින් කෙලෙස් ගිනි දැල් වලින් වෙලී පවතින ලෝකේමයි මාරයා ඉන්නෙත්. කෙලෙස් වලින් කම්පා වෙන ලෝකේමයි මාරයා ඉන්නෙත්. මේ කම්පාව කියන්නේ පින්වතුනි කෙලෙස් කම්පාව කියන එක සුගති දුගති අතරේ සත්‍යව කම්පා කරනවනේ. මේ සුගතිය ඉන්නවා. ඊළඟ මොහොතේ දුගතිය. මේ හොඳට ඉන්නවා. ඊළඟ මොහොතේ බීතිය හට ගන්නවා. මේ ඔක්කොම සලිත වීම කෙලෙස් සහිත ලෝකයේ තියෙන ඒවා. මේ සීසූපචාලා තෙරණිත් එක්ක කතා කරන්න ආපු මාරයාත් කෙලෙස් සහිත ලෝකේ ඉන්න කෙනෙක්නේ. ඒ නිසා කියනවා මාරය ඔය කාරණේදී නැසුනේ ඔබයි. මට කිසි හානියක් නැහැ කිව්වා. ඔහේ මාත් එක්ක කතා කරන්න එනකොටත් මම නිදහස් වෙච්ච කෙනෙක්. එතකොට මේ කරුණ අහගෙන ඉතිරපු මාරයාට දුක හිතුණා. අයියෝ මේ සීසූපචාලා තෙරණී මාව අඳුනගත්තා නොවේ. සීසූපචාලා තෙරණී මාව දැනගත්තා නොවේ කියලා මාරයා දුකටපත් වුණා. දුකටපත් වෙලා තත්තේ වන්තර දහයිති එතනම අතුරුදහන් වුණා. දැන් බලන්න පින්වතුනි මේ බුදුසසුනේ අපි දැන් දින 3ක් තිස්සේ ඉගෙන ගත්තේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කල සහෝදරියන් වෙච්ච භික්ෂුණීන් වහන්සේලා ගැනනේ. ඒ භික්ෂුණීන් වහන්සේලා තුන්නම ළඟටම මාරයා පැමිණුණා. පැමිණලා ඔහොම කතා කළා. හැබැයි ඉතින් මේ මාරයාව නැසී යන ආකාරයෙන්ම ඒ උත්තමාවියෝ දහම් කතාව වැදෑරුවා. බුදුසසුන කියන්නේ හරි අසිරිමත් තැනක්. ඒ අසිරිමත් බුදුසසුනි අසිරිමත් නිවන තුල සැනසුනේ රහතන් වහන්සේලා, රහත් තෙරණින් වහන්සේලා. අපි අද ඉගෙන ගත්තේ සීසූපචාලා නම් වූ අරහත් උත්තමාවියගේ උතුම් ගාථාවන්. ඉතින් සීසූපචාලා තෙරණියට নমස්කාර කරමින් වන්දනා කරමින් අපිත් අදිෂ්ඨාන කරමු. අසිරිමත් බුද්ධ ශාසනය අපටත් මුණ ගැසී තිබේ. මේ මුණ ගැහුණු මොහොතේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහිච්ච මොහොතේ ඒ අසහාය මුනිදුන් වන බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන කලන මිතුරු ඇසුරේ සුවසේ සිල්ගුණ දන් දියුණු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගෙන මේ කෙලෙස් වලින් පීඩා විඳින, කෙලෙස් වලින් ගිනි ඇවිලිච්ච ලෝකෙන් නිදහස් වෙලා රහතන් වහන්සේලා සැනසුණු නිවනේ, රහත් තෙරණීවරු සැනසුණු නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ වශයෙන් අප රැස් කළ හැම පිනක්ම සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු, සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන්, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්, ශ්‍රීමත් සුමන සමන් දෙව්රජු ප්‍රධාන
පොළොවාසී සියලු දෙවිවරුන් පින් අනුමෝදන් වෙලා දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණය උපකාරය අප හැම දෙනාට දෙවියෝ නිරන්තරයෙන්ම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන ඒ ප්‍රංශේ පදිංචි පින්වත් දියණිය විසින් බලාපොරොත්තු වෙන ආකාරයෙන් ප්‍රංශයට වැඩම කොට කරුණාවෙන් දහම් දෙසූ සියලුම සාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා. ඉතින් මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරත්නයට විශේෂයෙන් ඒ ප්‍රංශයට වැඩම කොට කරුණාවෙන් අනුකම්පාවෙන් දහම් දෙසූ කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලා සෑම සියලු දෙනාට සිල් ගුණ දන් සපුරන රටලෝක වාසී පූජනීය මහා සංඝරුවන පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. ධර්ම දානයේ සිදු කරන මේ පින්වත් දියණියගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට දුක් සහිත සසරින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් වීම නිමිත්තෙන් මේ තාක් කාලයක් ජීවිතේ තමන්ගේ යහපත පිණිස අභිවෘද්ධිය පිණිස කරුණාවෙන් අධ්‍යාපනය ලබා දීපු සියලුම ගුරු මයණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු පියවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ආධුනිකත්ව පුහුණුව උදෙසා අවස්ථාව ලබා දුන්න සියලු මහත්ම මහත්මීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ආදරණීය දෙමාපියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වන්ත දියණියගේ පවුලේ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා ධර්ම දානමය වශයෙන් රැස් වූ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත අභිවෘද්ධියම සැලසේවා. ඒ හැම දිනාට ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් අපි සෙත් පතනවා අද ධර්ම දානයේ සිදු කළා වූ ඒ ප්‍රංශේ පදිච්චි පින්වත් දියණියට, එතුමියට කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව තමන්ගේ ජීවිතයට සියලු යහපත, සියලු අභිවෘද්ධිය උදා කර ගන්නට ලැබේවා. ඒ සඳහා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව, රැකවරණේ ආශිර්වාදය නොඅඩුවම ජීවිතයට සැලසෙත්වා. ලැබිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් මුණ ගැහුණු මොහොතේ ඒ සත්පුරුෂ ඇසුර අහිමි නොකරගෙන තවදුරටත් සුවසේ පින් රැස් කරගන්නට, සුවසේ දහම් මඟ දියුණු කරගන්නට, සුවසේ ගුණධර්මයන්ගෙන් ජීවිතේ පෝෂණය කරගන්නට ඒ පින්වන්ත දියණියට අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දිනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත්, සුපින්වත් ඔබ හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් හැම දිනාට සියලු යහපත උදා වේවා. මේ ගෞතම සාසනය තුල සුවසේ ගුණධම් දියුණු කරගෙන, සුවසේ පින් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සැනසෙන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.